මම ආයෙත් මතක් කරනවා ඒ සිද්ධිය. ඔය මයික් ඕෆ් කරන්න අවශ්‍ය වෙලාවට විතරක් මයික් ඔන් කරන්න කියන වෙලාවට ඔන් කරන්න. ප්‍රශ්නයක් තියෙන වෙලාවට කතා කරන්න අවශ්‍ය වෙච්ච මොහොතක මයික් එක ඔන් කරලා කතා කරන්න. ආයෙත් කියනවා අපිට අපි ගිය සතියේ කතා කරේ 9 වන ප්‍රශ්න පත්‍රය. 9 වන ප්‍රශ්න පත්‍රය අපි නැවතුවේ 12 වෙනි ප්‍රශ්නේ. 12 වෙනි ප්‍රශ්නේ ඉඳලා ඉස්සරහට තියෙන කොටස් ටික කතා කරගෙන යන්නේ. බලමු අපි එහෙනම් පළවෙනි ප්‍රශ්නය. අද අපිට මොන ගැහෙන මිනිස් නාස් කුටීරය තුලදී සිදුවන කාර්යයක් නොවේ. නාස් කුටීරය තුල සිදුවන කාර්යයන් කිහිපයක් තියෙනවා. ඒ කාර්යයන් කිහිපය අතර වාතය පෙරීමකට ලක් කරනවා. එතකොට අපි ශ්වසන පද්ධතිය ගැන කතා කරනකොට ශ්වසන පද්ධතිය යටතේ අපි බලපු වීඩියෝ එක අපි දැක්කා වාතය උණුසුම් කිරීම වාතය පෙරීම සිදුවෙන ආකාර. ඊගාවට වාතය තෙත් කරනවා ජල වාෂ්ප එක් කිරීමෙන්. මේ කාර්යයන් ටික වෙනකොට නොවන කාර්යය තමයි වාතයේ ඝන බවට පත්වීම. වාතයේ ඝන බවට පත් වුණොත් පෙනහළු වලට ගමන් කරන්නට සිද්ධ වෙන්නේ නැහැ. ගමන් කරන්න බෑ. එකයි වෙනස. රයිට්. එහෙනම් උත්තරේ අංක 2. ඊගාවට 14 වායුගෝලයේ ඇති ස්තර වලින් සිසිල්ම ස්තරය වන්නේ. සිසිල්ම ස්තරය. බහිර්ගෝලය ඇහෙන්නේ බහිර්ගෝලය මධ්‍යගෝලය ඔව්. මධ්‍යගෝලය මධ්‍ය ගෝලය. එතකොට මේ මධ්‍ය ගෝලය බහිර්ගෝලය ඔව් උෂ්ණත්වය මම කතා කරලා තිනවා. දෙක තමයි උත්තරේ. මධ්‍ය ගෝලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 90 දක්වා යනවා. සෙල්සියස් ඍණ 90 දක්වා යනවා. මේ දක්වා උත්තරය විස්තර කරලා තිනවා. එතකොට අංක 2 මධ්‍ය ගෝලයේ තමයි පිළිතුර එන්නේ. තාමත් ඇඩ් වෙනවා මේ කට්ටිය. පහළව අයිස් තාපය ලබා ගත්තොත් ජලය ඔව් ජලය බවට පත් වෙනවා. උත්තර 15ට උත්තරේ අංක 3. මේක ලේසි එකක්. 16 පාංශු කාදනය වඩා ශීඝ්‍රයෙන් සිදුවන්නේ පහත කුමන අවස්ථාවේදීද? ආවරණ වගා සහිත කඳු බෑවුමක. ශාක වැස්මක් නොමැති තැනතලා බිමක. ශාක වැස්මක් ඇති තැනතලා බිමක. ශාක වැස්මක් නොමැති කඳු බෑවුමක. මේකේ මම පරීක්ෂණයක් ඕගලන්ට කරා. එතකොට අපි ජලයේ දුඹුරු පාට වෙලා තිනවා දැක්කේ කොයි වගේ එකකද? වගාවක් තිබ්බ තනකොළ තිබ්බ එකේද? ශාක වැස්මක් සහිත තිබ්බ එකේද? කොළ ඒ කියන්නේ කොළ රොඩු තිබ්බ එකේද? හිස් බිමේද? කියන්නේ පාංශු කාදනයේ ශීඝ්‍රයෙන්. හිස් බිමේ ඔව් හිස් බිම. එතකොට 16 උත්තරේ sorry ඒක නෙමෙයි හොමින්න
ශාක වැස්මක් ශාක. නොමැති කඳු බෑවුමක. ඒක තමයි තැනිතලාවකට වඩා බෑවුම් ප්‍රදේශයක වැඩිපුර අපිට කඳු බෑවුමේ අර ජලය සෝදාගෙන පහළට යන නිසා පාංශුකාදනය සිද්ධ වෙන්න වැඩි ඉඩක් තියෙනවා. ඒක තමයි උත්තරේ. 17 බලන්න. නිශ්චිත දිශාවක් ඇති රාශිය නිශ්චිත දිශාවක් ඇති රාශිය තෝරන්න. නිශ්චිත දිශාවක්. විස්ථාපනය. ස්ථාපනය. විස්ථාපනය. ඔව් විස්ථාපනය. එක උත්තරේ. ඊගොල්ලෝ 19 පාෂාණ පිළිබඳ ලියූ ප්‍රකාශ දෙකක් පහත දැක්වේ. ඒ ප්‍රකාශය පාෂාණයක් සරිට කලින් ප්‍රශ්න 18. ආ 18 ප්‍රශ්න කිව්වේ නෑ. ඔව් ඇසේ සෑදෙන බිටෝලප ඇතිවන්නේ විටමින් A ඌනතාවය නිසා. විටමින් A ඌනතාවය. ඊගාවට මේ බලන්න හරි වැරදි අපිට හොයාගන්නට පුළුවන් අපේ අවසාන පාඩම් කොටස් වලින් මේ සකස් වෙලා තියෙන කොටස. පාෂාණයක් යනුව එක් සංඝටකයක් පමණක් සෑදුනිලු. පාෂාණයක් හැදලා තින්නේ එක් සංඝටකයක් නෙවෙයි සංඝටක රාශියකින් හැදලා තියෙන්නේ. ඒ නිසා මේ ප්‍රකාශය වැරදි. පාෂාණ නිශ්චිත ජ්‍යාමිතික හැඩවලින් යුක්ත නොවේ. අන්න ඒක හරි. යන උත්තරේ B විතරයි. එහෙනම් අංක 2 පිළිතුරයි නිවැරදි වෙන්නේ. විසිවෙනි ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ විශාල ජල විදුලි බලාගාර තවදුරටත් ඉදිකිරීමට නොහැකි වී ඇත්තේ ඇයි? සල්ලි නැති නිසා, ප්‍රාග්ධනය වියදම් කිරීමට මූලික මුදලක් නොමැති නිසා. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණය හිඟවීම. නෑ. එහෙම වෙන්නේ නෑ. එතකොට ඊගාවට කියනවා අංක 3 පිළිතුරට බලාගාරයේ ඉදිකළ හැකි ස්ථාන සියල්ලම පහේ දැනට භාවිතයට ගෙන තිබීම. ඒ කියන්නේ වෙන ස්ථානයක් නැතිලු. ඒ නිසා අවශ්‍ය අමුද්‍රව්‍ය නොමැතිම නෑ අමුද්‍රව්‍ය තියෙනවා. මොකද්ද උත්තරේට ගැලපෙන්නේ? බලාගාර ඉදිකළ හැකි ස්ථාන සියල්ලම ඔව් අවසන් වෙලායි තියෙන්නේ. එතකොට බලාගාර ඉදිකරන්න ස්ථාන දැනට ඇත්තටම නැහැ. ඒ හේතු නිසා තමයි ජල විදුලි බලාගාර නොමැතිව අපිට වෙනත් විකල්ප. ඒ කියන්නේ ගල් අඟුරු, ඩීසල්, සුළඟ ඒ වගේ විකල්ප වලට යන්න වෙන්නේ ඒ නිසයි. හරි. එහෙනම් 20 වෙනි ප්‍රශ්නය දක්වා අපි කතා කරා. ඒවට ලකුණු දෙන්නට අවශ්‍යයි. එතකොට දැන් එකකට ලකුණු එක හරියකට ලකුණු දෙක ගානේ දෙන්නට ඕනේ. එක හරියකට ලකුණු දෙක ගානේ. ලකුණු දාන්න ඉක්මනට. අපි මේ උපකරණයට ගැලනෝමීටරය සම්බන්ධ කරාට පස්සේ ඊට පස්සේ කරන්නේ මේ තියෙන දණ්ඩ චුම්බකය ඉදිරියට සහ පිටුපසට නැත්නම් දඟරේ තුලට සහ ඉවතට අපි චලනය කරනවා. ඒ දඟරේ තුලට සහ දඟරෙන් ඉවතට චලනය කරන සෑම මොහොතකදීම මොකද වෙන්නේ? මේ තියෙන ගැලනෝමීටරය මැද බිඳුවේ සිට වම් පැත්තටත් දකුණු පැත්තටත් චලනය වෙනවා. චලනය වෙනවා කියන්නේ ගැලනෝමීටරය කියන්නේ කුඩා විදුලි ධාරාවක් නිපදවන බව අපිට පෙන්වන උපකරණයක් නිසා කටුව චලනයෙන් දර්ශකයේ උත්කමනයෙන් අපිට පෙන්වන්නේ විදුලිය හටගන්නා බවයි. විදුලි ධාරාවක් හටගන්නා බව. මෙම ඇටෝම සැකසූ ඕන් පළමුව දණ්ඩ චුම්බකයේ ගෙන සන්නායක දඟරය තුලින් ඇතුළටත් දෙවුණු ඉවතටත් චලනය කරන ලදී. තඹකම්බි දඟරයක් ලෙස සකසාගත හැකි ආකාරයක් ලියන්න. කොහොමද කරන්නේ? අපි පැන්සල එහෙම නැත්නම් PVC බටයක් එහෙම නැත්නම් යකඩ කැබැල්ලක් මොනවා හරි සිලින්ඩරාකාර හැඩයක් තියෙන
කුමක් හෝ කොටසක් අරගෙන එය වටා කම්බිය ඔතා ගැනීමෙන් තමයි අපි දඟරය හදන්නේ. ඒ විදිහට ලියලා තියෙනවා නම් ලකුණු දෙකක් තියෙනවා. සිලින්ඩ්‍රාකාර නැත්නම් සිලින්ඩ්‍රාකාර හැඩයක් ගන්නා උපකරණ කොටසක් අරගෙන නැත්නම් උපකරණයක් අරගෙන ඒ වටා කම්බි දඟරයක් ලෙස සාදාගෙන නැත්නම් කම්බි පොටවල් කිහිපයක් ඔතා ගැනීමෙන්. එහෙම උත්තරේ තියෙනවා නම් හරි. ඊගා බලමු. දෙවැනි එක. ඔවුන්ගේ නිරීක්ෂණය කුමක් විය හැකිද? මොකද්ද නිරීක්ෂණය? නෑ. අපිට දැන් අදාළ වෙන්න ඕනේ මේ විදිහට. මොකද මේක රචනා ප්‍රශ්නයක්නේ. ඒ නිසා පළමුව දණ්ඩ චුම්බකයගෙන සන්නායක දඟරය තුලින් ඇතුළට. දෙවනුව ඉන් ඉවතට. එහෙම අදාළ වෙන්න ඕනේ. එතකොට ඒ විදිහට ප්‍රශ්නයට උත්තරේ අපි ගන්නකොට උත්තරේ ලියන්නත් ඕනේ විදිහට. එහෙනම් දඟරය තුලට චලනය කළ විට ගැලනෝමීටරය එක් පසකටත් දඟරයෙන් ඉවතට චලනය කළ විට ගැලනෝමීටරයේ දර්ශකය ප්‍රතිවිරුද්ධ දිශාවටත් චලනය විය. උත්තර ලියන්න ඕනේ එහෙම. මොකද මේවා කාටවත් මම හිතින්ම වාගෙන ලියන්නට සලස්සලා නැහැ. හැමෝටම ප්‍රායෝගික අත්දැකීම් දීලයි මම උගන්වන්නේ. ඒක ලකුණු 2යි. ඊගාවට අංක 3 තඹකම්බිය ගැලනෝමීටරයට සම්බන්ධ කිරීමේදී ඔහු එහි දෙකලවර හොඳින් සූරා පිරිසුදු කළ. ඒ කුමක් සඳහාද? මේ තඹකම්බිය කියන එක කම්බිය වටේට තියෙනවා යම්කිසි ආවරණයක්. ආවරණ පටලයක් තියෙනවා. ඒ ආවරණ පටලය ඉවත් කිරීමට තමයි විදිහට අපි කරන්නේ. තඹකම්බිය ආවරණය කරලා තිනවා පරිවාරක ද්‍රව්‍යකින්. තුනී ස්තරයකින්, තුනී කොටසකින් ආවරණය කරලා තිනවා. ඒ කොටස සූරා ඉවත් කිරීමටයි එහෙම කරන්නේ. එහෙනම් ලියලා නැත්තම් ලියන්නට ඕනි. කම්බිය වටා ඇති ආවරණය ඉවත් කිරීම සඳහා ඊගවට අංක 4 4 ඒ කොටස ඉහත ක්‍රියාකාරකමෙහි සිදුවන සංසිද්ධිය කෙසේ හැඳින්වේද? අපි මේකට බොහොම බරපතල වචනයක් කියනවා. මොකක්ද ඒ? විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියලා කියනවා. විද්‍යුත් චුම්බක ප්‍රේරණය. විතර අපි කියන්නේ. ඒ නම දැම්මනම් හරි විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියලා කියන්නට ඕනේ. ලකුණු 1යි. බලමු ඊළඟ එක. ඊගාට කියනවා ඒත මුල්දමේ භාවිතයට ගන්න අවස්ථාවක් ලියන්න. මේ වගේ අවස්ථාවක්. මේක පෙන්නලා මම ඕගලන්ට ඊට පස්සේ කතා කරේ බයිසිකල් ඩයිනමෝ ගැන. ඩයිනමෝවත් අපි ගැලනෝමීටරයට සම්බන්ධ කළා. ඩයිනමෝව සෙමෙන් කරකවනකොට අපි දැක්කා ගැලනෝමීටරේ කටුව කොහොමද යන්නේ? වමට සහ දකුණට. වමට දකුණට යනවා. එහෙනම් මේ උපකරණය මේ කියන මූලධර්මයේ භාවිතයට ගන්න උපකරණය තමයි බයිසිකල් ඩයිනමෝ නැත්නම් ඩයිනමෝ. එහෙම නැත්නම් ජෙනරේටරය. ලකුණු 1යි. ඊගාවට පස්වෙනි එකේ සිම්පල් ඒ කොටස. ඊට ක්‍රියාකාරකමේදී නිපදවන්නේ කුමන ධාරාවක්ද? අපි කියනවා දෙපසට විදුලි අර ගැලනෝමීටරේ කටුව ගමන් කරන නිසා අපි කියනවා මේක
මොන ධාරාවද පුතේ? ප්‍රත්‍යාවර්ත ධාරාවක් කියලා අපි හඳුන්වනවා. ප්‍රත්‍යාවර්ත ධාරාවක්. ප්‍රත්‍යාවර්ත ධාරාවක්. ඊට පස්සේ එය විස්තර කරන්න. මොකද්ද විස්තර කරන්න කියන්නේ? කාලයත් සමග අපි විස්තර කරොත් මෙන්න මේ විදිහට එන්න ඕනි. ප්‍රස්තාරය අපි ඇන්දොත් මීට කලින් අවස්ථාවක අපිට මොන ගැසුණා මේ වගේ ප්‍රශ්නයක් සාකච්ඡා කරන්න කිට් ප්‍රශ්නකදී ඔහොම. දැන් මේක ගොඩාක් විස්තර කරන්න අවශ්‍ය නැහැ. මොකද ඔයගොල්ලෝ පුංචි ළමයි. මෙතන තියෙන්නේ අපි මේ ප්‍රස්තාරයේම අපි කතා කරනවා 11 ශ්‍රේණියේදී. ඉතින් නිසා මේ 11 කොටසක් ඕගොල්ලෝ කතා කරන්නේ. මම ওই විදිහට ඕගොල්ලන්ට උගන්වලා තිනවා. ඉගෙනුවට පස්සේ තමයි මම කියලා තියෙන්නේ ළමයි ඕගොල්ලෝ මේ ඉගෙන ගත්තේ 11 පාඩමක් කියලා. දැන් කාලයත් එක්ක ගත්තාම ධාරාවක් පුතේ මෙන්න මෙතන බිඳුව කියලායි අපි සලකන්නේ ප්‍රස්ථාරා දිනකොට මේක ධන මේ පැත්ත ඍණ කියලා අපි සලකනවා. එතන මේ ධාරාව ගමන් කරන විදිය. ඒතර ධන පැත්තට කොටසයි ඍණ පැත්තට කොටසයි. ධන පැත්තට කොටසයි ඍණ පැත්තට තවත් කොටසකුයි ওই විදිහට තියෙනවා ප්‍රස්ථාරේ. ඒ නිසා අපි මෙහෙම කියනවා මේ ධන පැත්තට යනවා කියන්නේ එක දිශාවකට යන්නේ එක සැරයකට. ඍණ පැත්තට යනවා කියන්නේ තවත් දිශාවකට යනවා ධාරාව කාලයත් එක්ක ගත්තට පස්සේ. කාලයත් එක්ක ගත්තාම ධාරාව යන්නේ දෙපසට ගමන් කරන්නේ. ධාරාව දෙපසටයි ගමන් කරන්නේ. එතකොට අපි කියනවා මෙන්න මේ විදිහට මේ ධාරාව හඳුන්වන විදිය ගත්තොත් එහෙම ධාරාව ගලන දිශාව කාලය සමග වරින් වර වෙනස් වේ නම් ධාරාව ගලන දිශාව කාලය සමග වරින් වර වෙනස් වේ නම් එය ප්‍රත්‍යාවර්ත ධාරාවකි. විස්තර කරන්නේ මේ විදිහට. කාට හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න. ලකුණු දෙකක් තියෙනවා. ඊගාවට කියනවා මේක ප්‍රස්ථාරගත කරන්න කියලා. ප්‍රස්ථාරගත කරපුවාම එන විදිය මේකයි. ඒකේ තියෙන්න ඕනි ඔය විදිහට ප්‍රස්ථාරය හැඩ ඇඳලා තිනවනම් ලකුණු 3ක් දෙන්න. එතකොට මේ ප්‍රශ්නෙට ඔයගොල්ලෝ ලකුණු 16න් බලන්න. ලකුණු 16න් මම කළ බලන්න. දෙක ප්‍රශ්නය. මෙතන තියෙන්නේ එතකොට අපේ පෙනහළු දැක්වෙන කොටසක්. ඒ කියන්නේ ශ්වසන පද්ධතියේ කොටසක් මෙතන තියෙන්නේ. ඒතෙන් දැක්වෙන්නේ මිනිසාගේ ශ්වසන පද්ධතියයි. දැන් අපෙන් අහනවා ශ්වසනය යනු කුමක්ද කියලා. ශ්වසනය කියන්නේ මොකක්ද කියලා අහනවා. ශ්වසනය විස්තර කරන්නට ඕනි අපි. ශ්වසනය විස්තර කරන්නට අවශ්‍යයි. සරල ආහාර ඔක්සිජන් සමග දහනය කිරීමේ ශක්තිය නිපදවීම. ඔව්. සරල ආහාර ඔක්සිජන් සමග
එක්වීමෙන් ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කිරීම නැත්නම් එක් කිරීමෙන් ප්‍රතික්‍රියා කිරීමෙන් නැත්නම් එක් කිරීමෙන් ශක්තිය නිපදවන ක්‍රියාවලිය. අනේ වචනේ එන්න ඕනේ ශක්තිය කියලා. සරල ආහාර ඔක්සිජන් සමග එකතු වීමෙන් ශක්තිය නිපදවන ක්‍රියාවලිය. ඒක තමයි ශ්වසනය කියලා හඳුන්වන්නේ. ලකුණු 2යි. ඊට පස්සේ අපිට කියනවා මේකෙදී A B C D E කොටස් නම් කරන්න කියලා. එතකොට අපි A කියන්නේ ස්වරාලය. B ශ්වාසනාලය. C කියන්නේ වම් ශ්වාසනාලය. D මහා ප්‍රාචීරය. E කියන්නේ පාර්ශව නැත්නම් ඊලයට. කොටස් වලට ලකුණු 5යි. එකකට එක ගානේ. ඊගාවට අපිට කියනවා නාස් කුටීරය තුලදී සිදුවන ක්‍රියාවලියක් සඳහන් කරන්න කියලා. දැන් ඕගොල්ලන්ට 13 වෙනි ප්‍රශ්නේ මම අද දවස පටන් ගත්තේ මෙතනින්. එතකොට අපි එතනදී ඉගෙන ගත්තා පෙනහල තුල නාස් කුටීරය තුලදී වාතය මොකද වෙන්නේ? තෙත් වෙනවා කියලා කතා කරා. ඊගාවට අපද්‍රව්‍ය පෙරීම කියලා කතා කරා. අපද්‍රව්‍ය පෙරනවා කිව්වා. ඔව් ඊගාවට උණුසුම් කරනවා කියලා කිව්වා. එහෙනම් වාතයේ තෙත් කිරීම, පෙරීම හෝ උණුසුම් කිරීම වලින් එකක් ඕගොල්ලෝ ලියන්නට අවශ්‍යයි. රත් වෙනවා. අපතේ? උණුසුම් වීම. ඔව් ඒක තමයි මම කිව්වේ. ක්‍රියාවලියක්. එතකොට මේ ක්‍රියාවලියට ලකුණු එකක් දීලා තියෙනවා. ලකුණු 1යි. ඊගාවට කියනවා පෙනහැලි තුලදී සිදුවන වායු හෝමාරුව නම් කරන්න කියලා. පොඩ්ඩක් නම් කරන්න කිව්වහම තමයි ඔයගලන්ට අමාරු වෙන්න ඕනි. අමාරු ඇත්තේ සමහර අය ලියලා ඇති ආශ්වාසය ප්‍රශ්වාසය කියලා. වායු හෝමාරුව මෙහෙමයි වෙන්නේ. දැන් පෙනාලු වලට ආවට පස්සේ එතකොට මේ විහිුව මම ඕගලන්ට ලව්ව අන්දවලා තිනවා ගර්තයක්. මේ ගර්තය තුලට එනවා රුධිර කේශ නාලිකාව වල ඉඳලා එන්නේ කාබන් ඩයොක්සයිඩ්. මෙතෙන්ට කාබන් ඩයොක්සයිඩ් එනවා. එතන මම යාගේ කෙටි නම මම දාන්නේ. මෙතන දාන්න බෑ දිග නම CO2 මෙතෙන්ට ලැබෙනවා. ඊට පස්සේ ගර්තයේ තියෙනවා අරන් ආපු ඔක්සිජන් වලට අපි කියන්නේ O2. ඒ ඔක්සිජන් රුධිර කේශ නාලිකාවට ලැබෙනවා. ඕක තමයි හෝමාරුව. හෝමාරුව ඕකයි. එහෙනම් අපි ලියන්නට ඕනි ලියන්නට ආශ වෙන්නේ වාතයේ ඔක්සිජන් රුධිරයට ලැබීම. වාතයේ ඔක්සිජන් රුධිරයට ලැබීම. රුධිරයේ සිට කාබන් ඩයොක්සයිඩ් පෙනහළු වලට එහෙම නැත්නම් වාතයට පිවිසීම නැත්නම් ඇතුල් වීම. ලකුණු 2යි. හොඳයි. ඊගාවට බලන්න. පස්වෙනි කොටස තියෙනවා. ශිෂ්‍යෙක් සෑදූ ශ්වසන පද්ධතිය ආකෘතියක් රූපයේ දැක්වෙනවලු. ශ්වසන පද්ධතිය ආකෘතියම ඔයගොල්ලන්ට හදලා මේක පෙන්නලා තිනවා.
ඒකත් එක්ක අපි වැඩ කරලා තිනවා. එතකොට කියන්නේ මේ රබර් බැලුන නිරූපණය කරන්නේ මිනිස් ශ්වසන පද්ධතියේ කුමන කොටසක්ද අවයවද? ගර්ත කියලා ලියපුවයි ඒකත් හරි. පෙනහළු කියලා ලියපුවයි ඒත් හරි. ලකුණු 1යි 11 ලකුණු බලන්න ඉක්මනට එකතු කරන්න. තුන්වෙනි ප්‍රශ්නේදී khනිජ හා පාෂාණ ඉතා වටිනා ස්වභාවික සම්පතක්. අපි ලංකාවේ විශාල khනිජ ප්‍රමාණයක් ලැබෙනවා. විශාල khනිජ ප්‍රමාණයක්. විශාල පාෂාණ වර්ග තියෙනවා ලංකාවේ. එතකොට khනිජ වර්ග ගත්තොත් එහෙම ලංකාවේ තමයි ලෝකෙන් හොඳම මිනිරන් හම්බෙන්නේ. ඒක අවස්ථාවක්. ඒත් ලෝකේ හොඳම මැණික් වර්ගත් ලංකාවෙන් බහුතරයක් මුණ ගැසෙනවා. පහතදී ඇත්තේ khනිජයක්ද පාෂාණයක්ද යන්න සඳහන් කරන්න. අපි තිරිවානා කියලා කියන්නේ ක්වාර්ට්ස් කියලා අපි තිරිවානා කියලා කියන්නේ අපි කිව්වා මොනවද අපි කියපු විද්‍යාත්මයාගේ දෙවනි නාමය විද්‍යාත්මක නාමය කිව්වේ ක්වාර්ට්ස්. ඔව්. ලෝකේ දින දැඩිම ද්‍රව්‍ය වෙනවා. ඒතර එයා khනිජයක්. එයා khනිජයක්. අපි එක ගොඩකට වෙන් කරන්න පුළුවන් වුණා. වැලිගල් මොනවද? පාෂාණයක්. මයිකා කියන්නේ khනිජයක්. මිනිරන් කියන්නේ khනිජයක්. ලකුණු 4යි. හරි. ඊගාවට මම ගෙදරට ආපු අයට හැමෝටම මම ටියුට් එකක් දුන්නා. ඒ ටියුට් එකේ හිස්තැන් පිරෙව්වා, අදාළ කොටස් කරා. පහත සඳහන් khනිජ හමුවන ස්ථානයේ බැගින් ලියන්න. ඩොලමයිට්. ඇලහැර. ඔව්. මහනුවර මාතලේ බදුල්ල හබරණ අත්නපුර ඔයදී පළාත්වල ඩොලමයිට් මොන ගහනවා. විශේෂයෙන් ඩොලමයිට් විශේෂ ගොඩාක් තියෙනවා. විශාල නිධියක් තියෙනවා මහනුවර කුණ්ඩසාලේ ප්‍රදේශයේ. ඊගාවට කෙෝලින්. මිටියාගොඩ. මිටියාගොඩ බොරලැස්කමුව ඒ ආදි ප්‍රදේශවල. ඊගාවට ඇපටයිට්. ඇපටයිට් කිව්වහම අපේ ප්‍රසිද්ධ පුතේ අපේ ලංකාවේ විතරයි මේ ඇපටයිට් නිදිය තියෙන්නේ. ලංකාවේ පමණයි ඇපටයිට් නිදිය සුවිශේෂයි ලංකාවට. ඒ නිසා අපි මේක පිහිටි ප්‍රදේශයෙන් නම් කරනවා එප්පාවල ඇපටයිට් කියලා. එසා එප්පාවල තමයි නම. වෙන කොහෙවත් නැහැ. පෙල්ස්පා මුණ ගැසෙනවා කොස්ලන්ද තලගොඩ. ඔව් ඒ වගේ ප්‍රදේශවල මුණ ගැසෙනවා. නඹුල හරි. අංක 3. ලකුණු එකකට 4 එකකට එක ගානේ 4යි. ඊගාව එක අංක 3 පහත khනිජවල ප්‍රයෝජන බැගින් ලියන්න. ඉල්මනයිට් අපි ගන්නවා තීන්ත නිෂ්පාදනයේට. ඉල්මනයිට් වල තියෙනවා ටයිටේනියම් කියන ලෝහය අන්තර්ගත නිසා ටයිටේනියම් ලබා ගන්න ඉල්මනයිට් පාවිච්චි කරනවා. ඒ වගේ අවස්ථාවක් ලියලා තිනවා නම් ලකුණු 1යි. ඩොලමයිට් පොහොරක් වැඩියට ලංකාවේ යොදාගන්නේ. ඊගාට හුණු ගල් නිෂ්පාදනයටත් යොදා ගන්නවා ඩොලමයිට්. කෙවලින් ගන්නේ පිඟන් භාණ්ඩ අපි කියන පෝසිලේන් භාණ්ඩ නැත්නම් පිඟන් භාණ්ඩ නිපදවීමට යොදා ගන්නවා. දැන් ඔයගොල්ලන්ගේ තියෙන ඔයගොල්ලෝ කෑමට ගන්න පිඟාන හදලා තියෙන මේ කෙවලින් කියන ද්‍රව්‍ය පාවිච්චි කරා. කෙවලින් කියන්නේ මහා දෙයක් නෙවෙයි කිරිමැටි. 11න් බලන්න ලකුණු එකතු කරන්න. අපි යන් 4 වෙනි ප්‍රශ්නෙට අංක 4 පොඩි සිග්නල් කට් එකක් එන්න පුළුවන් මේ වෙලාවට ගොඩක් වෙලාවට ඔය 7ට 7:00මාරට ඒ වගේ 7යි කාලට මේ ඔටෝ සිග්නල් කට් වෙනවා. අය ඇඩ් වෙන්න හැමුණොත්. විදූෂ සතියකට වඩා කාලයක් වෛරස් අණුකින් පෙළුණේය. ඔහුගේ ආහාර රුචියද අඩු විය. ඔහුගේ පවුලේ වෛද්‍යවරයා ඔහුට බහු විටමින් කියන පොතේ මල්ටි විටමින් නියම කළේ ඔහුගේ ශරීර දුර්වලතාවය ගැන සලකාය. ආහාරවල අඩංගු විටමින් ප්‍රමාණය ගැන කුමක් කිව හැකිද? අපි ගන්නේ ආහාරවල විටමින් C තමයි ඉක්මනින්ම විනාශ විය හැකේ. ඇයි එහෙම කියන්නේ? අපි මෙහෙම හිතුවොත් අපි කොළ මැල්ලුමක් ගෙදරදී හදන මොකුණු වෙන්න මැල්ලුමක් අපි හදනවා කියලා ගෙදරදී. අපේ අම්මලා ඉස්සෙල්ලාම කරන්නේ මොකට තෙල් ටිකක් දාලා ඊට පස්සේ අර ලුණු ටෙම්පරාදු වෙන්න තියලා දාලා ඊට පස්සේ තමයි ඔකට කොළ
සහ පොල් කහ පොඩ්ඩක් එක්ක දානවා නම් ඊට පස්සේ ලුණු එහෙම දාලා ඕක හොඳ ටිකක් තියන්නේ. මේ උෂ්ණත්වයේදී ඉස්සෙල්ලාම විනාශ වෙන්නේ විටමින් C. විනාශ වෙනවා. ඒ කියන්නේ රත් වීම නිසා ඉවත් වෙලා යනවා. එතකොට මේ ආහාරවල විටමින් ප්‍රමාණය තියෙන්නේ ඊටාම කුඩා ප්‍රමාණයක්. ඊටා කුඩා ප්‍රමාණයක් තියෙන. ඒක තමයි උත්තරේ දෙන්නේ. ආහාරවල අඩංගු විටමින් ප්‍රමාණය ගැන කුමක් කිව හැකිද? ස්වල්පයයි නැත්නම් කුඩා ප්‍රමාණයක්. බිත්තයි කියලා එහෙම ලියන්නේ නැහැ. ඊගාට අංක 2. විටමින් වල කෘත්‍ය අපි ලියලා තිනවා. අර ආහාර වර්ග අපි කතා කරනකොට රූපාලවනකොට ශරීරය නිරෝගීව තියාගන්න එක කාර්යයක්. අනිත් එක නිරෝගීව තියාගන්න කිව්වහම තව විදිහකින් ලියන්න පුළුවන් රෝග වලින් ආරක්ෂා කිරීම. රෝග වලින් ආරක්ෂා කිරීම. ඒක තමයි කාර්ය වෙන්නේ. ලකුණු 2යි ඒකට. ලකුණු 2යි. ඊගාට අංක 3. 3 ඒ කොටස. පහත විටමින් වර්ග බහුල අඩංගු ආහාර දෙක බැගින් ලියන්න. විටමින් A තියෙන ඒවා ලියලා තියන්න පුළුවන්. නෑ කිසි දෙයක් උත්තර මොකුත් කියන්න අවශ්‍ය වෙන්නේ නෑනේ. දැන් ඕන තරම් ආහාර වර්ග දන්නවනේ විටමින් A කහ පැහැති එළවලු පළතුරු වල තියෙනවා. ඒක ඊට අමතරව මෝර තෙල්, පීකුදු, කිරි, බටර් ඔය වගේ දේවල් වලත් තියන්න පුළුවන්. කහ පැහැති පළතුරු එළවලු දෙකේම තියෙනවා. එහෙම ලියන්නට පුළුවන්. හරි ඒකට එතකොට ඒක ලකුණක් දෙන්නට ඕනේ. ඊගාට B එකේද කියන විටමින් B. විටමින් B තියෙනවා එතකොට දාන්න පීකුදු, නිවුඩු සහල් වල පලා වර්ග වල අන්තර්ගතයි. ඒත් කිරි බිත්තර, මස් මාළු ඒවත් තියෙනවා. විටමින් C. විටමින් C තියෙන්නේ පැංගිරි කොලේ. ගොඩාක් පැංගිරි කොලේ තියෙන පළතුරු වල. එනිසා ලිව්වොත් දෙහි දොඩම් නාරං ඒවා හරි. ඊට පස්සේ D කොටස. විටමින් D. බටර්, මෝර තෙල්, මාළු, කිරි, බිත්තර. විටමින් E. විටමින් E වලට කවුරු හරි ලිව්වොත් එහෙම මේ උත්තර ධාන්‍ය වර්ග වල අන්තර්ගතයි. පලා වර්ග, කොළ පාට එළවලු, ඔලිව් ඒවා හරි. F එකේ ඉන්න විටමින් K. ගෝවා වල අන්තර්ගතයි විටමින් K. තක්කාලි නිවිතේ වගේ දේවල් උදාහරණ දීලා තියෙනවා. ඔව්. ලකුණු එක බැගින්. ඊගාවට අංක 4. 4 සිම්පල් A. විටමින් A වල කාර්යයක්. පෙනීමේ හැකියාව වර්ධනය කරනවා. අපේ සම නිරෝගී කරනවා. විටමින් A වැඩි වුණාම සුදු වෙනවා. සුදු වෙනවා කියන්නේ කැරපොත් මේ මහා කැත සුදක් නෙවෙයි ලස්සන සුද. සම පැහැපත් වෙනවා කියලා අපි කියන්නේ. හිසකස් නිරෝගී වෙනවා. විටමින් C උපකාර වෙනවා. විටමින් C ප්‍රතිශක්තිකරණයට අදාළ වෙනවා. විදුරු මස් නිරෝගීව තියාගන්නට වැදගත් වෙනවා. විටමින් C අඩු වුණොත් විදුරු මස් දිය වෙනවා. 11න් බලන්න ලකුණු. පස්වෙනි ප්‍රශ්නය නගරයේ ජීවත් වන දුමිඳු දූෂිත වායු ගෝලයට නිරන්තරයෙන් නිරාවරණය වෙයි. එතන නගරයේ තියෙන දූෂිත වායු ගෝලයක් කියන එක මේකෙන් අපිට අඟවනවා. ඇයි එහෙම කියන්නේ? වාහනවල දුම, කර්මාන්ත ශාලාවල අපවායුන් නැත්නම් විෂ වායුන් වායු ගෝලයට නිදහස් වෙනවා. ජනගහනය වැඩි. ඒ නිසා කාබන් ඩයොක්සයිඩ් වායුව වායු ගෝලයේ වැඩි ප්‍රමාණයක් තියෙනවා.
ශාක අඩුයි. ඒ නිසා වාතය පිරිසුදු වීමේ හැකියාව අඩු නිසා දූෂිත වායු ගෝලයක් නාගරික පරිසරයක තියෙනවා කියලා අපි කතා කරනවා. එතකොට වායු ගෝලයට අපවායුන් නැත්තම් විවිධ අපද්‍රව්‍ය වන වායු එක් වෙනවා වායු ගෝලයට. එතකොට ඒ වායු ගෝලය ජීවීන්ට අහිතකර තත්වයකටපත් වෙනවා. අපි ඔකට වායු දූෂණය කියලා අදහස් කරනවා කියනවා. ඒතර වායු ගෝලයට අපවායුන් එක්වීම නැත්නම් විෂ වායුන් නැත්නම් විවිධ වායු වර්ග එක්වීම නිසා ජීවීන්ට අහිතකර වීම වායු දූෂණය. වායු දූෂණය. වායු ගෝලයට අපවායුන් කියන එක තමයි හොඳ වචනේ. අපවායුන් එක්වීම නිසා ඒ ජීවීන්ට අහිතකර වීම වායු දූෂණයයි. වායු දූෂණයට හේතු වෙන සංඝටක බෙදෙනවා කොටස් දෙකකට. අපි ඒවා කියනවා වායමය දූෂක සහ අංශුමය දූෂක කියලා. වායමය දූෂක සහ අංශුමය දූෂක කියලා අපි කියනවා. ඊගවට එක් එක් කොටසට අයත් සංඝටක දෙක බැගින් ලියන්න කියනවා. වායමය දූෂක ගත්තොත් වායු වර්ග. ඒ කියන්නේ කාබන් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ්, මම කියවනේ සිග්නල් කට් වෙයි කියලා. කාබන් මොනොක්සයිඩ්, කාබන් ඩයොක්සයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ්, නයිට්‍රජන් ඩයොක්සයිඩ්, ඒ වගේ වායු වර්ග. හරි. එතකොට අංශුමය දූෂක. කාබන් අංශු නැත්නම් දුම, දූවිලි, ඊයම් අංශු, ඉන්ධන බිඳු, බිඳිති, කෘමිනාශක බිඳිති, ඇස්බෙස්ටස් කුඩු, සිමෙන්ති කුඩු, ඒ වගේ ඒවා නිවැරදි උත්තර. ඊළඟට කියනවා වායු දූෂණය සිදුවන ආකාර දෙකක් ලියන්න කියලා. කොච්චර ලියන්න පුළුවන්ද? රථ වාහන දුම නිසා, කර්මාන්ත ශාලාවල දුම මගින්, ඉන්ධන දහනය නැත්තම්, කුණු කසල පිළුස්සීමෙන්, තව ස්වභාවයක හේතු ගන්න පුළුවන්. වනාන්තර විනාශ කිරීම නිසා නැත්තම් වනාන්තර ගිනි තැබීම, කුණු කසල පිලිස්සීම, ගිනි කඳු පිපිරීම, ඒ විදිහට ගන්නට පුළුවන්. දෙකකට ලකුණු දෙකයි. වායු දූෂණය නිසා ඇතිවන අහිතකර ප්‍රතිඵල දෙකක්. ඉතින් අපි ගැන ඉස්සෙල්ලා ලියන්න පුළුවන්. මොනවාද අපිට ලියන්න පුළුවන්? කැස්ස, ඇදුම, හතිය, ඒ වගේ පෙනහළු ආශ්‍රිත රෝග වැඩි වෙනවා. ඊගාවට පෘථිවියේ දේශගුණය වෙනස් වීම. අපේ පෘථිවියේ දේශගුණය වෙනස් වෙනවා. වැසි රටාව වෙනස් වෙනවා. ඊගාවට මම ඔයගොල්ලන්ට විස්තර කරලා තියෙනවා වෙනම මාතෘකාවක් යටතේ සුවිශේෂී කාරණාවක් මොන වැසි ඇතිවීමද?
අම්ලවැසි අම්ල වැසි ඇතිවීම. ඔව්. අම්ලවැසි ඔව්. ඔව් තව එකක් ලියත හැකි නා අම්ල වැසි ඇතිවීම කියලා. තව එකක් තමයි පරිසර උෂ්ණත්වය ඉහළ යනවා. එතකොට හානිකර ප්‍රතිඵල දෙකකට ලකුණු දෙකයි. වායු දූෂණය අවම කරන්න ගත හැකි ක්‍රියාමාර්ගයක්. එකක් ලියන්නලු. ඕගලන්ට ගන්න පුළුවන් ක්‍රියාමාර්ගයක් තියෙනවා. ගහක් හිටවන්න. නැත්නම් ප්‍රතිවන වගාව. නැත්නම් වනාන්තර සිටුවීම. වනාන්තර ඇති කිරීම. නැත්නම් ගස් සිටුවීම. ඒ ඕගලන්ට කරන්න පුළුවන් ඒවා. ඊගාවට කසල ප්‍රතිචක්‍රීකරණය. පොසිල ඉන්ධන භාවිතය අඩු කිරීම. වාහන දුම් පරීක්ෂා අන්න රයිට්. වාහන දුම් පරීක්ෂාව. ඉතා හොඳයි. ලකුණු එතකොට ඒකට 1යි 11න් බලන්න පස්වෙනි ප්‍රශ්නෙට ඉක්මන් කරලා ලකුණු දාන්න. අංක 6. ආලෝකය යටතේ ප්‍රශ්න කිහිපයක් දීලා තියෙන්නේ. අංක 6 ප්‍රශ්නය. පළවෙනියන් A තියෙනවා සමාන්තර ආලෝක කදම්බයක්. ඊගාවට B කොටසේ තියෙනවා අபிසාරී ආලෝක කදම්බයක්. C තියෙන්නේ අවතල දර්පණයක්. D ඇවිල්ලා ආලෝක කිරණයක්. E කියන්නේ උත්තල දර්පණයක්. F කියන්නේ අපසාරී ආලෝක කදම්බයක් වෙනවා. C සහ E දර්පණ හඳුනා ගන්න. එතකොට අපි C කියලා හඳුන්වන්නේ මෙයා අවතල දර්පණය. E කියන්නේ උත්තල දර්පණ වෙනවා. ලකුණු 2යි. ඊට පස්සේ කියනවා B නම් කරන්න කියලා. B වලදී ආලෝක කරන මේ ලක්ෂයට එකතු වෙනවා. එකතු වෙනවට අපි කියන්නේ අபிසරණය. අபிසරණය. අபிසරණය කියන්නේ එකට එකතු වීම. එන අபிසාරී ආලෝක කදම්බය. අபிසාරී ආලෝක කදම්බය. ලකුණු 1යි. ඊට පස්සේ ඒ මතට සමාන්තර ආලෝක කවදම්බයක් පතිත වූ පසු ඒ මතට කියන්නේ එය මතට කියන්නේ යයන්නක්. එය මතට සමාන්තර ආලෝක කදම්බයක් පතිත වූ පසු B ලැබෙන්නේ. B ලැබෙන්නේ මේ මොන දර්පණයෙන්ද කියලා අහනවා. C ද E ද කියලායි අහන්නේ. B ලැබෙන්නේ C මගෙන්ද E මගෙන්ද? එච්චරයි. කාගෙන්ද හම්බෙන්නේ? B හම්බෙන්නේ කාගෙන්ද? මට කියන්න. එන්නේ. C උත්තරේ C. C මගේ. C නැත්නම් අවතල දර්පණය. ලකුණු 1යි. ඊගාවට F නම් කරන්නලු. F කියන්නේ අපසාරී ආලෝක කදම්බය. ලකුණු 1යි. අපසාරී. ආලෝක කදම්බය. ඊගාවට කියනවා එය මතට සමාන්තර ආලෝක කදම්බයක් පතිත වූ පසු F ලැබෙන්නේ කොමකින්ද අහනවා. කුමන දර්පණයෙන්ද? එහෙනම් ඉතින් අනිවාර්යෙන් කාගෙන්ද? E වලින්. E නැත්තම් අපි ලියන්නේ උත්තල දර්පණයෙන් කියලා. ඊගාවට ආලෝක කිරණයක් නිරූපණය වන්නේ කුමන අක්ෂරයෙන්ද? කියන්න D.
අක්ෂරයෙන් D අක්ෂරයෙන්. ලකුණු 1යි. සමාන්තර ආලෝක කදම්බයක් නිරූපණය වන්නේ කුමන අක්ෂරයෙන්ද? A. ඒ ඔව්. ඊගාවට C සහ E දර්පණ වලට සමාන්තර ආලෝක කදම්බ පතිත වූ විට දැකිය හැකි නිරීක්ෂණ දැක්වීමට රූප සටහනක් අඳින්න කියලා කියනවා. රූප සටහන් නොවේ අපි අඳින්නේ කිරණ සටහන්ය. අපි කිරණ සටහන් තමයි අඳින්නට අවශ්‍ය කරන්නේ. මෙයාට සමාන්තර ආලෝක කිරණ විදිහට පතිත වුණොත් එයාගේ හැසිරීම කොයි ආකාරයෙන්ද කියන එක බලන්නට අපිට අඳින්නට ඕනේ කිරණ සටහනක්. එතකොට අපි ආලෝක කිරණ මම මේ විදිහට මම නිරූපණය කරන්නම්. ඊට පස්සේ මේ ආලෝක කිරණ එක් ස්ථානයකට එකතු වීම තමයි සිදු වෙන්නේ. අපි කියනවා එතකොට අபிසාරේ ආලෝක කදම්බයක් නිර්මාණය වෙනවා කියලා. ඔය විදිහට. ඇඳලා තියෙනවා නම් හරි. ඊගාවට මෙයාට උත්තර දර්පණයට ආලෝක කිරණ මේ විදිහට යමු වුණොත් සමාන්තර ආලෝක කිරණ නැත්තම් කදම්බයක් ඔය විදිහට යමු වුණොත් ඒ සමාන්තර ආලෝක කදම්බය වෙනස් වෙන විදිය අපිට වැදගත් වෙනවා. ඒක තමයි අපින් බලාපොරොත්තු වෙන්නේ. මේ ආලෝක කිරණය කොහොම විසිරෙනවා. ඒ කියන්නේ අපසරණය වෙනවා. ඔය විදිහට කොටස් දෙක ඇඳලා තියෙන්නට ඕනේ. එතකොට රූප සටහන් දෙකට ලකුණු 1/4 බැගින් ලකුණු 3යි. කහමාර බැගින් ලකුණු 3යි. 11න් ලකුණු දාන්න ඉක්මනට. හත්වෙනි ප්‍රශ්නය. මෙට කලින් අපි මේවා කතා කරලා තිනවා. ජල භාජනයක් රත් කරන අවස්ථාවක් සාමාන්‍ය ලිපකින් ඒ මේ තියෙන උපකරණය නැත්නම් මේ බඳුනේ මිට අත පිළිස්සීම සිදුවන නිසා දණ්ඩ දිගේ තාපයේ ගමන් කිරීම වළක්වන්නට මේ වගේ අවස්ථාවක පරිවාරක දණ්ඩක් පරිවාරක කොටසක් අපි සම්බන්ධ කළ යුතුයි මේ රත් වෙන භාජනය සඳහා. ද්‍රවය රත් කරනකොට ද්‍රවය තුළ ඇතිවන සංවහන ධාරා C වලින් නිරූපණය කරන නිසා C කියන්නේ සංවහන තාපය ගමන් කරන ක්‍රමවේදය. ඊගාවට මේ ලිපේ තියෙන තාපය රස්නය අපිට දැනෙන්නේ අවටට විසිරෙන්නේ විකිරණය කියන ක්‍රමය මගින්. එතකොට A කියන කොටසේදී සන්නයනය වළකිනවා. මේ දැක්වෙන තාප සංක්‍රමණ ආකාර තුන A වලදී සන්නයනය, B වලදී විකිරණය, C වලදී සංවහනය එක බැගින් ලකුණු 3යි.
ඊගාවට අංක 2 කියනවා. ඉහත B ක්‍රමය. B කියන්නේ විකිරණය. තවදුරටත් අධ්‍යයනය සඳහා රවිඳු පහත ක්‍රියාකාරකම්හි නිරත විය. මෙන්න අපි කරපු ක්‍රියාකාරකමක්. කළු තේන් තාලේප කරපු පෘෂ්ඨයයි සුදු තේන් තාලේප කරපු පෘෂ්ඨයයි දිලිසෙන පෘෂ්ඨයයි. බඳුන් තුනේ යොදලා තියෙන්නට අවශ්‍යයි. මොකද විශ්ව? ඔය විදියට ටින් බඳුන් තුන තරමින් සමාන නම්බරයක් හදාගන්න එකක් මොකද්ද උතන ප්‍රශ්නේ? ටින් බඳුන් තුන තරමින් සමානයි. ඒවා තුළට ඇල් ජලයේ සමාන පරිමා එකතු කර ජලයේ ආරම්භක උෂ්ණත්වයේ මැනගත් රවිඳුර ටින් තුනම හොඳින් හිරුවිලය ලැබෙන ස්ථානයක තබා මිනිත්තු 5න් පාට උෂ්ණත්වයේ මැනගත්තේ. දැන් අපි මේ බඳුන් තුන තිබ්බහම එක්තරා උෂ්ණත්වයක් අපිට ලැබුණා. ඊට පස්සේ අපි ඒ උෂ්ණත්වය සටහන් කරගත්තා. ඊට පස්සේ ඒවා අපි ගිහින් තිබ්බා. හිරේ එළිය හොඳින් ලැබෙන තැනක තිබ්බා. ඊට පස්සේ අවසාන උෂ්ණත්වය මෙනුම් කරා. මට කියන්න උෂ්ණත්වය වැඩිපුරම ප්‍රමාණයක් වැඩි වුණේ කළු පාට පෘෂ්ඨ තිබ්බේකේද සුදු පාටද දිලිසෙන පෘෂ්ඨ තිබ්බේකේද කාගේද වැඩිම වුණේ? කළු කළු පාට තිබ්බේ. ඔව්. ඒ අනුව අපි කිව්වා තාර පාර අධිකව රත් වෙනවා දවල්ට යන්නට බෑ සෙරෙප්පු. අපේ ඇඟෙන් වැඩිපුරම රත් වෙන්නේ කොහේද? අපේ ඔළුව කියලා අපි කිව්වා කළු පාට කොණ්ඩේ තියෙන නිසා. ඇයි? මිනිත්තු කිහිපයකට පසු වැඩිම උෂ්ණත්වය කුමන ටින් එකේ ඇති උෂ්ණත්ව මානයෙන්ද? කළු පෘෂ්ඨ සහිත. ලකුණු 1යි. ඊගාවට B කොටසත් කියනවා මිනිත්තු කිහිපයකට පසු අඩුම උෂ්ණත්වය. ඒකද අපිට පුළුවන් අඩුම උෂ්ණත්වය දිලිසෙන පෘෂ්ඨේ නැත්නම් සුදු පෘෂ්ඨය දෙකෙන් කවුරු ලිව්වත් ප්‍රශ්නයක් නැහැ. අඩු. දිලිසෙන එක තමයි නිවැරදිම වෙන්නේ. ඊළඟට කියනවා ඊට ක්‍රියාකාරකමෙන් ගත හැකි නිගමනය කුමක්ද? ඒතර අපිට මේකෙන් ගන්න පුළුවන් නිගමනය තමයි කළු පෘෂ්ඨ විකිරණ තාපය හොඳින් උරා ගන්නවා. සුදු නැත්තම් ඔපවත් පෘෂ්ඨ විකිරණ තාපය අවශෝෂණය අඩුයි. අවශෝෂණය අඩුයි. ඒක ලකුණු 2යි. ඊගාවට කියනවා D කොටසේදී අපරටේ ගොඩනැගිලි වල පිටත බිත්තිවල ආලේප කිරීමට වඩාත් සුදුසු වන්නේ ලා පැහැති වර්ණය. ඒක පැහැදිලි කරන්නලු. මොකද්ද අපි කියන්නට ඕනි? ලංකාවට හොඳින් ඉරේලිය ලැබෙනවා. එහෙනම් ලා පැහැති වර්ණ. ඉතින් සුදු පාට තීන්ත. ඒ කියන්නේ සුදු පැහැ නැත්තම් ලා වර්ණ. ලා කහ පාට ඒ විදිහට. ලා පැහැති වර්ණ ආලේප කරපුවාම විකිරණ තාපය උරා ගැනීම අඩු නිසා නිවස ඇතුළත උෂ්ණත්වය ඉහළ යාම අඩු වෙනවා. විකිරණ තාපය උරා ගැනීම අවම වීමෙන් නිවෙස් උණුසුම් වීම අඩු වෙයි. එසා ලා පාට වර්ණ තමයි ගන්නට ඕනේ ගෙවල් වල.
ඊළඟට අංක 3. ගොඩ සුළං ඇතිවීම හිත කුමන තාප සංක්‍රමණ ක්‍රමයේ යෙදෙන අවස්ථාවක්ද එහෙනම් සංවහනය. සංවහනය. ඊගාට කියන පුතේ ගොඩ සුළං ඇතිවන්නේ දවසේ කුමන වේලාවකද? රාත්‍රී කාලයේදී. ඔව් ලකුණු 1යි. දැන් ඔයගොල්ලෝ ලකුණු දාන විදිහ මම පේපර් එකට ලකුණු දාන විදිහ කියලා දීලා තිනවා. 아무තෙන් කියන්නේ නැහැ. මේකට 11න් දාලා 100න් ලකුණු ගන්න 100න් ලකුණු ගන්න. මේ ඊට පස්සේ අපි යමු ඊළඟ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්නට. 100න් ලකුණු දාන්න. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ අනුමාන ප්‍රශ්නාංක 7. මේ ප්‍රශ්න පත්‍රය මම දැම්මා. ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයන්න. ඒ එක කොටසේ ස්වරූපය. අපි බලමු. පොල් නෙළුම් දිය කදුරු යන ඵල බීජ ව්‍යාප්ත වන්නේ ජලය මගිනි. ජලය මගිනි. දෙවැනි එක. ශාක පත්‍ර තුල ජලය ගබඩා කර ඇති ශාකයකට උදාහරණයකි. වෙනත් ශාක පත්‍ර වලට ප්‍රමාණයෙන් විශාල නම් ඝනකමින් වැඩි නම් අපිට කියන්න පුළුවන් ඒකේ ජලය ගබඩා කරලා තියෙනවා කියලා. උත්තරය ඊගාවට කියනවා අංක 3 පිළිතුර සොයාගමු. අංක 3ෙන් රූපසටහනක් ඕගලන්ට දීලා තිනවා. x වස්තුව මෙයා අසලට y වස්තුව ලං කළ විට ආකර්ෂණයක් දක්නට ලැබුණි. x හා y යන වස්තුවල ආරෝපණය පිළිබඳ නිවැරදි පිළිතුර තෝරන්න. නිවැරදි පිළිතුර තෝරන්න. එහෙනම් දැන් මේ ආරෝපණය ගැන කතා කරනකොට එහෙනම් මේ ස්ථಿತಿ විද්‍යුතය සම්බන්ධ ප්‍රශ්නයක්. අපි ස්ථಿತಿ විද්‍යුතය හොඳින් කතා කරලා තියෙනවා ගිය අවුරුද්දේ මේ අවුරුද්දේ පෙබරවාරි මාසයේදී. අපි කතා කරේ. ඒවා කතා කරලා අවසන් කරා කොරෝනා වලට කලින්. XY ලං කරාම ආකර්ෂණයක් තියෙනවා නා. මම කියනවා මෙයාගේ තියෙන්නේ ධන ආරෝපණයක් කියලා. ඒතර මෙයාගේ තියෙන්නේ ධනද ඍණද? ඍණ. 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 හොඳයි නේ. ඍණ. පුටක් ඉන්න. ඍණ. හොඳයි පුතේ හොඳයි.